සුබ දවසක් සියලු දෙනාටම අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වයම් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව දෙවෙනි වාර පරීක්ෂණ 11 වසර 2019 ඒකේ මම මේ වෙනකොට මේ පළමු ගණන් 25 සාකච්ඡා කරලා ඉවරයි. දැන් මම සාකච්ඡා කරන්නේ ඒකේ B කොටස භාග සංඛ්‍යාවක් තියෙන්නේ. ඒකට ඔබට මේ අවුරුද්දේ භාග අනිවාර්යෙන් එන්න පුළුවන් ගාණක්. මම මේට කලින් පේපර් ගණනාවකම සාකච්ඡා කරලා තියෙනවා. භාග සංඛ්‍යාව හදන ක්‍රම දෙකක්. ඒක ඔබට පුළුවන් මේ ක්‍රම දෙකකින් එකක් භාවිතා කරන්න. හරි. මම ගාණ හදන්න ඒ වගේම ඔබට මේ පේපරේ මම ලින්ක් එකක් දමන්න. මේ පේපරේ ඔබ ගන්න නැත්නම් ඔබට පුළුවන් ඩවුන්ලෝඩ් කරගන්න පේපරේ. විමල් තම නිවස ඉදිරි කිරීමට අවශ්‍ය මුදලින් 3න් එකක් බැංකුවකින්ද 4න් එකක් තම දෙපාර්තමේන්තුවෙන්ද ඉතිරියේ 5න් දෙකක් තම දුරින්ද ඉල්ලා ගනි. හරි. එතකොට මම මෙන්න මේ ගාන මීට කලින් කතා කරලා තියෙනවා. අපිට රූප සරණ ක්‍රමයෙන් හදන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නෑ. හැබැයි නම් කරන්න ඕනේ. තුනක් තිබිලා තියෙනවා. ඒ කියන්නේ තුනක් අවශ්‍යයි. එකක් ඉල්ලගෙන තියෙනවා බැංකුවේ. එකක් ඉල්ලන් තියෙනවා බැංකුවේ. එක බැංකුවෙන් ඉල්ලන් තියෙනවා. ඊට පස්සේ 4න් එකක් තමයි දෙමාපියන්ගෙන්. ඒ කියන්නේ 4න් එකක් කියලා කියන්නේ සම්පූර්ණ උදලින් 4න් එකක්. ඒ වගේම ඉතිරියෙන් නෙමෙයි. එහෙනම් ඉතිරියෙන් නෙමෙයි හින්දා අපි මේ ඉතිරියෙන් කියවනම් අපි මේ කොටස් දෙක විතරයි දෙකෙන් බෙදන්න. මේ 4න් මේ දෙකට බෙදන්න. ඒක කොටු 4ක් එනවනේ. හැබැයි මෙතන අපි කරන්නේ මොකද්ද? සම්පූර්ණ මේ 1 2 3 4යි. අපේ සම්පූර්ණ මුදලම අපි 4ට බෙදනවා. ඒතර සම්පූර්ණයෙන් තියෙනවා 12ක්. 12න් 4න් එකක්. 3ක් එනවනේ. 3ක් එනවා. 1 2 3යි. හරි. ඊට පස්සේ කියනවා ඉතිරියෙන් තම මිතුරු ඉතිරියේ තම ඉතිරියෙන් 5න් දෙකක්. ඉතිරියෙන් 5න් දෙකක්. ඉතිරියෙන් 5න් දෙකක් ඉපන් දාන්න 1 2යි. ඒ දෙක මිතුරුකින් ඉල්ලන් තියෙනවා. මිතුරා. ඕක තමයි අපේ සාමාන්‍ය උපසටහන. පළවෙනි අහනවා බැංකුවෙන් සහ දෙමාපියන්ගෙන් ලැබුණු මුළු මුදල. එතකොට 1 2 3 4 5 6 7යි. 7ක් තියෙනවා සම්පූර්ණ කොට 12යි. ඒක දෙමාපියන් සහ බැංකුවෙන් ඉල්ලගත්තේ සම්පූර්ණ මුදලින් 12න් 7ක්. ඊට අපිට කියනවා මිතුරාගෙන් ලැබුණු මුදල සම්පූර්ණ මුදලින්. එතකොට මිතුරාගෙන් අරන් තියන්නේ කොටු 2යි. ඒ කියන්නේ මම රවුන්ඩ් කරලා තියන්නේ ලානිල් පාට 12න් 2යි. නැතිනම් 6න් 1යි. අංක 3 අපිට කියන නිමල් තමා අත තිබූ 4,50,000 මුදල හා ඉහත පරිදි ලබාගත් මුදල යොදවා නිවසේ වැඩ නිම කිරී ලද්දේ නම්. එතකොට මෙන්න මේ කතර දාන තුන තමයි ඔහු අතින් දාන මුදල. එතකොට අතින් දාන මුදල 7,50,000ක්. අපි 7,50,000 බෙදනවා 3න් රුපියල් 2,50,000යි. එක කොටුවක් 2,50,000යි. අපිට කියන මුළු මුදල. එහෙනම් 2,50,000ක් තියෙනවද? 2,50,000 තියෙනවා. 12ක්. රුපියල් මෙන්න මෙහිම ගාණක් එනවා. මිලියන 3යි. ඉතා සරලයි. මෙතන මේ ක්‍රමය ඉතාම සරලයි. ලොකු මහන්සියක් වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි ඔබ අර දැනගන්න ඕනේ අර සම්පූර්ණ මුදලෙන්ද ඉතිරි මුදලෙන්ද කියන එක දැනගන්න ඕනේ. එහෙම පුළුවන් නම් ඔබට මේ ගන්න ඉතාම සරල ආකාරයෙන් ඉතාම කෙටි කාලෙකින් ඔබට දාන්න පුළුවන්. හරි. මම දැන් හදනවා මේ ගාන. අපි කියන වගන්ති ක්‍රමය. හැබැයි වගන්ති ක්‍රමයට යන්න කලින් ඔබ පොඩි රූප සරණක් අඳ ගන්න කට් වැඩ කොලයක. ඒක හොඳයි. ඔහුගාව එකක් තියෙනවා. නැත්නම් එකක් අවශ්‍යයි. ඒක
බැංකුවෙන් ඉල්ල ගන්නවා කීයක්ද? ඉල්ල ගන්නවා 3න් එකක්. එතකොට ඉතිරියෙන් නෙමෙයි. ඉතිරියෙන් උනා මොකද අපි කරන්නේ? එකෙන් 3න් එකක් අපි අඩු කරන්න ඕනේ. හැබැයි දැන් මෙතන අපි කෙලින්ම දාන්න ඕනේ 4න් එක. ඔබට මං ආපහු කියනවා ඔබ මං හදපු භාග ගණන් කීපයක් තියෙනවා මේ YouTube එකේ. ඒවා සර්ච් කරන්න. මේ ඔබට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඉදිරියෙන් තමයි යාළු ඉදිරියෙන් පහෙන් දෙකක් තමයි යාළුගෙන් ඉල්ල ගන්න. අපි බලමු දැන් මේ දෙයට කීයක් විඳන් වෙලාද කියලා බලමු. 3න් එක දාන 4න් එක. මේක 4න් ගුණ කරනවා. මේක 3න් ගුණ කරනවා. එතකොට 12න් 4ක් එනවා. 12න් 3ක් එනවා. 12න් 7යි. ඔබ අර කෙටි ක්‍රමයෙන් හදන්න පුළුවන් 3යි 4යි ගුණ කරන 12යි 12ට 3යි එහෙම හදන්නත් පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඉතිරි හොයන්න කොහොමද අපි එකෙන් අඩු කරනවා 12න් 7ක්. එතකොට අපිට එක ලිය ගන්න පුළුවන් කොහොමද 12 බෙදීම 12 කියලා. 12 බෙදීම 12 වෙන 7 බෙදීම 12. එතකොට 12න් 5ක් ඉතුරුයි. 12න් 5ක් ඉතුරුයි. ඒ ඉතිරියෙන් මිතුරාන් ඉල්ල ගන්නවා ඉතිරියෙන්. ඒ කියන්නේ 12න් 5න්. 12න් 5න් දෙකක්. අපි දන්නවා හල්ලයින් කියලා කියන්නේ කවුද? හල්ලයින් කියලා කියන්නේ ගුණ කිරීම. 5න් 2යි මේක තවදුරටත් සුළු වෙනවා. 5 1යි 5 1යි. ඒ කියන්නේ 12න් 2යි 5න් 1යි. 5න් 1යි. ඒතර ආපහු ඉතුරු වෙනවා. ඒ ඉතිරි තමයි තමා දාන්නේ. එතකොට අපි මොකද කරන්නේ? ලේසිම ක්‍රමය තමයි 12න් 5න් 12න් 2ක් අඩු කරන්න. ඉතිරි මුදල හොයන්න. කියන්නේ උඩ එකෙන් මෙන්න මේ දැන් අපිට මිතුරාගෙන් ආවේ 12න් 2ක් ඒක අඩු කරන්න. 12න් 5න් අඩු කරනවා. 12න් 2ක්. 12න් 3ක් එනවා. දැන් අපි ආපහු අපේ ප්‍රශ්නෙට ගියොත් 12න් 7 ආවනේ. ඒ කියන්නේ මෙන්න මේ සුළු කිරීම කළා නම් හරිය අංක රෝමන් අංක එක ඇත්තට. ඊට පස්සේ ඒ අංක දෙකට මෙන්න මේකයි මෙන්න මේ පහ කුල පරිවර්තන එකයි මෙන්න මේ ටිකයි කරන්න ඕනේ රෝමන් අංක දෙකට. ඊට පස්සේ අපි දන්නවා රෝමන් අංක 3 යටතේ අපි කරන්න ඕනේ 12න් 3ක් නේ. දැන් අපි කරන්න ඕනේ දැන් මේ සුළු කිරීම කරලා අපි 12න් 3ක් සමාන කරනවා කීයටද 75000ට. සෝරි 750000ට. ඊට පස්සේ 12න් එකක් කියලා කියන්නේ අපි 75000 බෙදනවා මේ 12ට උඩ තියෙන සංඛ්‍යාවෙන් 3. අපිට එනවා කීයක්ද? 250000ක් එනවා. එහෙනම් 12න් 12ක් කියලා කියන්නේ මොකද්ද? 250000 12න් ගුණ කරන්න මිලියන 3ක් එනවා. අපි යමු ඊළඟ ගානට. ඒක මම මුලින්ම කන්නම්. සාමාන්‍යයෙන් මේ අවුරුද්දේ අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් භාග ගණනක්. ඒ හින්දා ඔබ මේ භාග ගණන් කිහිපයක් ඔබ හදලා යන්න. ඒ වගේම O level paper කිහිපයක් තවම YouTube එකට මම ඉදිරියට දානවා. ඔබට ඒක බලන්න පුළුවන්. උඹටතර හොඳ අවබෝධයක් ගන්න පුළුවන් O level විභාගය ගැන. ඒ වගේම මේක අවුරුද්දක් මට මතක නැහැ අවුරුද්ද මොකද්ද කියලා අර 25R වර්ගඵලය හදන ගානක් ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒ විදිහට තිබ්බේ මට මතක හැටියට තිබ්බේ දුර කාල 5 තරයක් ඇවිල්ලා තිබ්බේ. ඒ කියන්නේ ඔය 25R 5R වර්ගින ගාන ඒක අනිවාර්යෙන් වෙනවාම කියලා නැහැ. ඒ විදිහට ගානක් දාන්න පුළුවන්. මම හිතනවා මේ අවුරුද්ද එයි කියලා හිතනවා. හරි. ඒක මම කොපි කරලා ගත්තොත් හොඳයි කියලා මම හිතනවා.
හරි. චුට්ටක් මේ කුඩා කරගන්න. හරි. එතකොට අංක 1 මොකක්ද අපෙන් අහන්නේ අංක 1? සාපු සංකීර්ණ පීඨ බිමක දරු රූප දැක්කේ ඇත අඳුරු කර දක්වා ඇත්තේ වාහන නැවැත්වීම සඳහා වෙන් කරකොට ඉතුරු කොට බිල්ලිම. අඳුරු කරලා තියන්නේ පාකින් එක ඉතුරු ටික බිල්ලිම සුදු පාටින්. මෙහි දැක්වෙන අර්ධ වෘත්තාකාර කොටසේ ආරේ. එතකොට අර්ධ වෘත්තාකාර කොටසේ මම අතු පාට ගන්නවා. ඒතර අපි දන්නවා මේ ED කියන්නේ 20යි. එහෙනම් මෙතන R දෙකක් තියෙනවනේ. R දෙකයි. අපිට පේනවා මේක 3යි මේකත් 3යි. එහෙනම් අපි දන්නවා 3 ධන R ධන R ධන 3 සමානයි 20යි. එතකොට 3යි 3යි 6යි. එතකොට දෙකක් R ධන 6 සමානයි 20යි. දෙකක් R සමානයි 20න් 6ක් අඩු වෙනවා 14යි. දෙකක් R සමානයි 14 බෙදීම 2. එතකොට උත්තරයක් එනවා R සමානයි 7යි සෙන්ටිමීටර්. අංක 2. අපිට කියනවා මොකද්ද ගොඩනැගිලි සඳහා වෙන් කර ඇති කොටසේ පරිමිතිය. එතකොට ඒකේ පරිමිතිය හොයනකොට මම R විතරක් ලියනවා ගන්න 7යි කියලා. හරි. එතකොට ඒකේ පරිමිතිය හොයනකොට අපි මොකද කරන්න ඕනේ මේ චාප දිග අපි හොයන්න ඕනේ. හරි. අපි හොයනවා චාප දිග. චාප දිග සමානයි 2πr 360න් θ. 2යි 7න් 22යි අරය 7යි 360න් කෝණ 180යි. අර දුරට යන්නේ. තවර කටි භාගය කියලා එකපාර දානවා. ප්‍රශ්නයක් නෑ දාන්න ඔබ. 2යි 7යි 7යි කැපෙනවා 2 1යි 2 1යි උත්තරේ එනවා 22ක්. ඔය 22යි සෙන්ටිමීටර් කියලා එන්නේ මෙන්න මේ දිග 22 ඉන්නේ. ඒතරගේ පරිමිතිය කියලා කියන්නේ මම දාන්නම් p කියලා. සාමාන්‍ය පරිමිතියට අපි ඉංග්‍රීසියෙන් දාන්නේ p කියලා. වර්ගඵලයට දාන්නේ a කියලා පරිමාණයට දාන්නේ v කියලා. ඉංග්‍රීසියෙන් එන්නේ පෙරිමීටර් වොලියුම් ඒරියා ඒවා ඉතින් ගන්න එපා. හරි. එතකොට අපි දන්නවා මේක 20යි 22යි 20යි මේ ටික කීයද මේ ටික 14යි. එනවා මේ රවුන්ඩ් කරන ටික එකතු කරා නම් හරි. p සමානයි 20යි 22යි 20යි 14යි. උත්තරේ එනවා කීයද 76යි මීටර. චුට්ටක් මේ ඔක්කොම මේක තියෙන මීටර නේද? චුට්ටිය වැරදිමක් ඇති වුණා. මීටර් උඩක් තියෙන මීටර් 7යි. හරි. ඒකත් හරි. ඊට පස්සේ මම මේ පල්ලයි කොටස මකලා දාන්නම් දැන්. අංක 3 අපෙන් අහනවා රෝමන් අංක 3 අඳුරු කොටසේ වර්ගඵලය. අඳුරු කොටසේ වර්ගඵලය කියලා කියන්නේ දැන් අපිට අඳුරු කොටසේ වර්ගඵලය හොයන්න එහෙම සූත්‍රයක් නැහැ. හැබැයි අපිට පුළුවන් දන්න කෙනෙක්ගෙන් නොදන්න කෙනෙක් අඩු කරන්න. ඒකට මම දන්නවා ABDE. මම මුලින්ම හොයනවා ABDE. ABDE වර්ගඵලය. සමාන මොකද්ද? දිග ගුණ කිරීම පළල. එතකොට දිග එනවා 20ක් පළල එනවා 30. 600යි මීටර වර්ගයක් එනවා. 600 මීටර වර්ගයක්. ඊට පස්සේ මම A කියලා දාන්න මෙතනට. මම හොයනවා A හි වර්ගඵලය. කියන්නේ A කොටසේ වර්ගඵලය. ඒ වර්ගඵලය. දැන් මේක ඇවිල්ලා ඍජු කෝණාංශයක් ඒකත්
දිග ගුණ කිරීම පළල දිග අපි ගමු 14ක් පළල ගමු 20ක් 28යි මීටර වර්ගය 280යි ඊට පස්සේ මං හොයනවා B කොටස B කොටස අර්ධ වෘත්තයක් එහෙනම් B වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද 5r වර්ගය 360න් තීටා 7න් 22යි අරේ අපි දැන් හවත් අරේ 7යි 7 ඒවා 2යි 360න් කෝණය 180යි 7 ඒවා 1යි 7 ඒවා 1යි 181යි 180 2යි 2 ඒවා 1යි 2 ඒවා 11යි උත්තරේ මොකක්ද 77යි 77යි මීටර වර්ගයක් ඊට පස්සේ අපි A හා B වර්ගඵල දෙක අපි එකතු කරනවා A වර්ගඵලයයි B වර්ගඵලයයි අපි එකතු කරනවා ඒ කියන්නේ 280ට 77ක් අපි එකතු කරනවා 357යි වර්ග මීටර ඊට පස්සේ අඳුරු කොළ කොටසේ වර්ගඵලය අඳුරු කොළ කොටසේ වර්ගඵලය කියලා කියන්නේ මොකද්ද 600න් අපි මේක එකතු කළා 600න් අඩු කරන්න කියද්ද 357ක් උත්තර එනවා 243 මේවලයි තව ප්‍රාථමික ගණන් ලොකු ගණන් නෙමෙයි ඔබ පොඩ්ඩක් මේ O level පාස් පේපර් කීපයක් හදාන්න ඒක තියෙනවා මේ ඔය එක තීරයක් දිගේ ගස් හිටවනවා බල්බ තියෙනවා එහෙම වල පරතර තියෙනවා තව අලුත් කොටසක් එකතු කරනවා ඒ කොටස ඍජු කෝණ ත්‍රිකෝණයක් නැත්තම් ඍජු කෝණාශ්‍රයක් ඒ වල දිග පළල හොයන හැටි නැත්තම් ටයිල් අල්ලනවා ඒ වගේ ගණන් කීපයක් ඔබ හදාන්න. එතකොට ඔබට හොඳ අත්දැකීමක් එයි. මේකත් සාමාන්‍ය ගාණක්. ඊට පස්සේ ඒකේ අන්තිම කොටස අපිට කියන මොකද්ද? වාහන නැවැත්වීම සඳහා වෙන් කර ඇති එක වර්ග මීටරයකට කීයක් යනවද? 1500ක් යනවලු. එහෙනම් 243යි වර්ග මීටර වලට මොකද අපි කරන්නේ 1500 ගුණ කරනවා 243 3යි 6යි 4යි 500යි රුපියල් එනවා. මොන ගණක් එනවා. අපි යනවා ඊට පස්සේ තුන්වෙනි ගානට මේක නකලා දාන්න. ඔබ මේ අවුරුද්දේ පොඩ්ඩක් මේ වගේ ගානකට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ ඔබ දේනුවාර දැන්වත් කරලා ඉවරයි ඇති ගොඩක් කට්ටිය සමහර විට ඔයාලා මේ වීඩියෝ බලනකොට ගොඩක් අප්ඩේට් එක දැක්වත් ඇති කියන්නේ අපි මේක දාන්න දෙවෙනිවාරේ දාන්නේ මේ පේපර් එක මේ ඇවිල්ලා ජූලි මාසේ අපි තාම ඉන්නේ මොනවද මේ ඔබ චුට්ටක් මේ වගේ ගානක් දෙයක් ඔබ හදලා යන්න මේකයි මේ සමුච්චිත මේ වාක්‍යයක් ඒකුත් හදලා යන්න සමුච්චිත සංඛ්‍යාත වාක්‍යයක් හරි මෙතන තියෙන ජාල රේඛය මම ඒක චුට්ටක් කොපි කරගන්නම් ඒකෙත් ඔබ දැනගන්න ඕන එකක් තියෙනවා මේකේ ඔබ පරිමාණයට මේක අපි හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අපිට ඕන විදිහට මේක කරන්න බෑ. අපිට ඕන විදිහට කරන්න බෑ මේක.
මුලින්ම අහන මොකද්ද? වගුව ස්පෑන් පුරවනලු. එතකොට මම වගුවෙම කරන්නම් මේක ඔක්කොම එකතු වුණාම අපිට කියනවා 30ක් ඉන්නවලු කට්ටිය. කට්ටිය 30ක් ඉන්න එකතු වුණොත් 2යි 4යි 6යි 12යි 21යි 25යි ඔක්කොම 30ක් ඉන්න ඉතුරු කීයද? 5යි. එහෙන් 25ක් අඩු කරනවා. ඒක අවුලක් නෑ. ඊළඟට මේක අඳිනකොට මේක පරිමාණයට මේක හදා ගන්න ඕනේ. මේ චූටි කොට එකෙන් බලමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 10යි 20යි 30යි 40යි 50යි 60ක් විතර තියෙනවනේ කොට 60ක් විතර තියෙනවා. එතකොට අපිට දකුණු පැත්තට ගන්න ඕනේ කාලයනේ. කාලය මිනිත්තුනේ. මෙතන එන්න ඕනේ මිනිත්තු නැත්නම් කාලය. ඒක අපිට එක ගානේ ගන්න පුළුවන්. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. උඩට ඔක්කොම තියෙනවා කීයද? උඩරිම එන්න ඕනේ 9ක්. ඔක්කොම එන්නේ 9ක් ඉඳලා ඒකත් මම හිතන්නේ 9ක් කියන්නේ චූටි ප්‍රමාණයක්නේ. එහෙනම් අපි බලමු උඩට මම හිතන්නේ 60ක් විතර ඇතිනේ. 9යි 10යිම කියමු. ඒකකින් 6 ගානේ 5 ගානේ ගමුනේ. ඒක මම හිතන්නේ හොඳයි. 1යි 2යි 3යි 4යි 5යි. මෙතන 1යි. 1යි 2යි 3යි 1යි 2යි 3යි 4යි 5යි. මම මේ ඔබ මෙහෙම දාන් යන්න ඔබ චුට්ටක් ඒක ඔබ හරියටම කරන්න 1 2 3 4 5. ඔබ කොටු 5 5 ගන්න. නැත්නම් මේක ටිකක් අර මම හිතන්නේ පුළුවන් වේවි. 6 7 8 9 10ට වගේ පුළුවන්නේ. පුළුවන්. ඒතර ඔබ එකක් කියලා කියන්නේ 5ක් කියලා ගත්තේ. නැත්නම් එකක් ගත්තොත් චූටි කොටුවක් එන්නේ. ඒතර ටිකක් කැතයි මේක. ඊට පස්සේ ඔබ තව දෙයක් දැනගන්න ඕනේ. මේක බිඳුව පහනේ. කොට 1 2 3 4 5. 1 2 3 4 5. මම ටිකක් සාමාන්‍යයෙන් කරන් යන්න. මම කලින් මෙහා පැත්තේ 1 2 3 4 5. මම ගානටම ගන්නෑ මම චුට්ටක් මේ පතරයන් ගන්නෙ. නැත්නම් මේ කැත වෙනවා අර පිරිච්චයක් එන්නේ ඔබට. හරි. මේක පටන් ගන්න බිඳුවෙන් හින්දා අපි බිඳුවට එහා පැත්ත එකත් අපි ලියන්න ඕනේ. කීයද ඍණ 5. ඍණ 5 බිඳුව 5 10 15 20 25 30 35 40 45 50. හරි. මේක අපි අඳින්න එපා. අඳිනකොට මෙන්න මෙහෙම ගන්න ඕනේ. බිඳුවෙන් ගන්න ඕනේ මෙන්න මේක තමයි අපේ y අක්ෂය ඇවිල්ලා සිසුන් ගන්න. සිසුන් ගන්න. එතකොට මෙතන තමයි දාන්න ඕනේ. 1 2 3 4 8 9 මම හිතන්නේ ගානට වෙන්නේ මම හිතන්නේ ඔබට දැන් කොටු 5 5 බැන්නම් කොටු 4 4 හරි ගන්න. මම මේ හරිම මහමාරු ගණන් කියන්නේ ගොඩක් වෙලා නින්දා ඔබ කොටු 5 5 ගන්න බැරි නම් කොටු 4 4 ගන්න. හරි. එතකොට මේක අපි දන්නවා 0.54 කීයද? 0.54 2යි. ඊට පස්සේ 5 10 4යි 10 15 5ක් කියලා වගේ
15 20 6යි. 20 35 20 35 20 35 පරතර කීයක් තියෙනවද බලමු. 1යි 2යි 3යි. පරතර 3ක් තියෙනවනේ. එහෙනම් 6 බෙදෙනවා 3ෙන්. කීයක් එනවද? දෙකක් එනවා. දෙකට අනින්න ඕනේ. සාමාන්‍යයෙන් මෙහෙම ඩොට් සාමාන්‍යයෙන් දාන්න ඩොට් මෙහෙම. ඊට පස්සේ අපිට තියන්නේ 35 45 35 35 දෙකක් තියෙනවා පරතරනේ. එතන තියෙනවා 4ක් ඉන්න 4 දෙකෙන් බෙදෙනවා. දෙකයි. සුට්ටක් ඉනිෂල් එක 6 බෙදීම 20 35 සොරි 20 35 9යි නේ 9 බෙදීම 3ක් එන්නේ 3න් ඉන්නේ මෙතෙන් 3 ඊට පස්සේ ඊළඟ එකෙන් දෙකෙන් සොරි එතන පරතර තියෙනවා කීයක්ද එකයි නේ දෙකක් පරතර දෙකක් තියෙනවා ඩොට් ලයින් ඉන්න ඕනේ එකක් හරි ඔන්න එහෙම එනවා දැන් අපි මේක යා කරන්න එපා යා කරනකොට අපි සෑම තැනම අපි මධ්‍යලක්ෂ ගන්න ඕනේ සෑම එකම මධ්‍යලක්ෂ මෙතන මධ්‍යලක්ෂ තියෙනවා 3ක් මධ්‍යලක්ෂ තියෙනවා දෙකක් දැන් අපි යා කරන්න ඕනේ හරි ඊට පස්සේ අපි ලෑන්ඩ් කරනකොට දැන් ඒක අපි යවනකොට අපි 45යි 50යි අතරත් අපි ගන්න ඕනේ ඊට පස්සේ එහා පැත්තෙන් අපි ගන්න ඕනේ 0.5 අතර 0.5 අතර ඒ කියන්නේ වෙන 2.5න් ගන්න ඕනේ එහෙම තමයි අපි ඔක අඳින්නේ අපේ ජාලයක ඇස්මේ සංකල්ප බවස් අඳින්න ඊට පස්සේ අපෙන් අහන මොකද්ද ඊළඟ ප්‍රශ්නේ අහනවා අපේ මිනිත්තු 15කට වඩා අඩු කාලෙකින් කියන්නේ 15කට වඩා අඩු කට්ටිය කීය සිසුන් ගන්න මුළු සිසුන්ගෙන් පර්සන්ටේජ් එකක් තියෙනවා. ඒකට 15ට වඩා අඩු කට්ටිය කීයද? 11යි. ඔක්කොම 30යි. ගුණ කිරීම 100. මේක මුසුළු කරොත් බිඳුවට බිඳුවක් කැපෙනවා කොහොම හරි 110 බෙදීම 3ක් විතර නෙන්නේ. උත්තරේ 36.67ක් කියලා සාමාන්‍ය වෙනවා. ඔබ සමුච්චිත සංඛ්‍යාත ජාල රේඛයක් අඳින්නත් පොඩ්ඩක් පුරුදු වෙලා යන්න. මම කියන්නේ ඕන්ලට කලින් ඕන්ලට කලින් චුට්ටක් පුරුදු වෙලා මේකත් එන්න පුළුවන් ගානක්. මේ ගාන හෝ ඒ ගාන මම හිතනවා මේ අවුරුද්දේ අනිවාර්යෙන් එයි කියලා. මට හිතෙනවා. අංක 4 අපිට කියන මොකක්ද එක්තරා බැංකුවක් ස්ථිර තැන්පත් සඳහා වැලපොලිය ගණනය කරනවලු 11ක් ගන්නවලු ෆික්ස් ඩිපොසිට් එක දාලා තියෙන FD එක වර්ෂ දෙකක් අවසානයේ මනුස්සයාට හම් වෙන මුදල. හරි. ඔතන ක්‍රම දෙකක් තියෙනවා. මෙතඩ් 1 එක. අපිට පුළුවන් 1,75,000 100ට 111 ගුණ කිරීම 100ට 111. මේ ගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ 111ක් නේ. මේ 111ට අපි තව 100ක් එකතු කරනවා. ඒක 111. අවු දෙකක් ඉඳලා ඒ වගේ දෙකකින් ගුණ කරන්න ඕනේ. බිංදු දෙකට බිංදු දෙකක් කැපෙනවා. බිංදුවට බිංදුවක් කැපෙනවා. මම 10ම තියා ගන්නවා. ඒතර මට බෙදන්න හරිම ලේසියි. 175 111න් ගුණ කරලා ආපයින් උත්තර 111න් ගුණ කරන්න. 175 111න් ගුණ කරන්න. එන උත්තරය 111න් ගුණ කරන්න. එනවා 2යි 1යි 5යි 6යි 1යි 7යි 5ක් එනවා යට 10ක් එනවා. දැන් ලේසි දශම ස්ථානයක් අපිට තියෙන අනිත් පැත්තට තියන්න. උත්තර එනවා 2යි 1යි 5යි 6යි 1යි 7යි දශම 5යි බිංදුවක් දාන්න. මොකද රුපියල් හින්දා 750ක් එනවා. නිකන් දශම 5 දාන්න එපා. මේක ඇවිල්ලා එක ක්‍රමයක්. ඊයගේ චුට්ටක්
සුළු කිරීම වැඩි වගේ වුණාට මේකත් තියෙන අවුලක් නේ හදන්න පුළුවන්. ඒ වගේම තවත් කට්ටියක් ඉන්නවා මේක හදාගෙන කට්ටියුත් ඉන්නවා. එහෙමත් හදන්න. method 2. ඒ කියන්නේ මේක හදන්න ඕනේ මොකද්ද? මුලින්ම 1,75,000 ගුණ කරනවා 100ට 11යි. අපි දැන් හිතුව මේ අවුරුද්ද 2020 ජනවාරි දැම්මා කියලා. ඒතකොට 2020 දෙසැම්බර් වෙනකොට පොලියක් එනවා. පොලියක් එනවා කියද්ද 19,250ක් කියලා රුපියල්. මේ බින්දර කැපිලා ඒ 1750 11 ගුණ කරන් තියෙනවා. එතකොට මොකද කියන්නේ? ඒ අවුරුද්ද අවසාන ලැබෙන පොලියයි මුලින් තිබුණ මුදලයි. ඒ කියන්නේ 1,75,000ට 19,250ක් එකතු කරනවා. ඊළඟ අවුරුද්දට යන මුදල. එකක් ඉතුරුයි 8යි 1යි 9යි 1යි. මොනම ගාණක් එනවනේ. නේද? 19යි 42යි 250ක් එනවා. ඒක ගුණ කරන්න ඕනේ අපේ ඊළඟ අවුරුද්දට ලැබෙන මේ පොලි අනුපාතය. ඔක සුළු කරලා තියෙනවා 2යි 1යි 1යි 3යි 3යි 6යි 7යි 7 50ක් කියලා. හරිද? ඒ කියන්නේ අවුරුද්දේ පොලිය. එතකොට මොකද ගන්න ඕන අපි? තුන් අවුරුද්දට යනකොට මේ මුදල් දෙක එකතු වෙනවා. ඒ කියන්නේ 1.94යි 250යි එකතු වෙනවා කියන්නේ 21යි 36යි 21යි 36යි 21යි 36යි කතරකින්ද කොතන වැදුනා 21යි 36යි ඕනේ 21යි 36යි ඕනේ 21යි 37යි 21යි 36යි හතුවා හරිනේ 21යි 36යි 7යි මා දැන් හරිනේ දැන් හරි 0.5යි 7යි 1යි එකක් ඉතුරුයි 6යි 5යි 1යි 2යි දැන් හරිනේ 21,000 ගණන් දෙන්නේ 21,300 තුනේ ඒක තුනක් තියෙනවා හරි කම දිගම ඒක උත්තරය ආවා අපි ඊළඟ ගානට අපි යන් ඒ වගේම පොඩි දෙයක් තව කියන්න තියෙනවා ඔබ subscribe කරන්න මගේ YouTube channel එක ඔබට අලුත් වීඩියෝ මම අප්ලෝඩ් කරපු ගාම ඔබට බලන්න පුළුවන් ඉදිරියට පේපර් කීපයක් අපි අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා ඊට පස්සේ ඒක B කොටස කියනවා මොකද්ද කොටස් වල ආයෝජක වෙන ගණේෂ් මහතා කොටසක වෙළඳපොළ මිල දෙනවා මිලදී ගත්ත මුදල දෙනවා ඒ කියන්නේ ආයෝජනය දෙනවා ලාභාංශය දෙනවා අපෙන් අහනවා මිලදී ගත් කොටස් ගන්න. එහෙනම් කොටස් ගණන සමානයි ආයෝජනයේ බෙදීම කොටසක මිල.
ආයතනය කීයද? 3,60,000යි කොටසක් කීයද? 60යි. බිංදුවට බිංදුව කැපෙනවා 1.6යි. 6 කියන්නේ 6,000ක් කියන. මේකට ඒකක නැහැ. කොටස් ගන්නනේ. කොටස් ගන්න. ඒකකයක් නෑ. ඊට පස්සේ අපෙන් අහන මොකද්ද? වාර්ෂික ලාභාංශ ආදායම. එහෙනම් වාර්ෂික ලාභාංශ ආදායම කියලා කියන්නේ මොකද්ද? කොටස් ගණන ගුණ කිරීම ලාභාංශය. කොටස් ගන්න 6,000යි ලාභාංශය 8යි. රුපියල් වලින් 48,000යි. තව තුන්වෙනි එකක් කියනවා මොකද්ද අපිට? වසරට පසු ගණේශ මහතා ඒත් කොටස් සියල්ල විකුණා 9,000ක ප්‍රාර්ථනා ලාභයක් එකතු කරනවලු. එහෙනම් විකුණුම් මිල. අපි දන්නා මොකද්ද? ප්‍රාර්ථනා ලාභය සමානයි විකුණුම් මිල. විකුණුම් මිල අඩු කිරීම ගැනුම් මිල. විකුණුම් මිල අඩු කිරීම ගැනුම් මිල. එතකොට විකුණුම් මිල අපි දන්නේ හැබැයි ප්‍රාර්ථනා ලාභය 9,000යි. විකුණුම් මිල x ගත්ත කීයටද? 3,60,000යි. මේ අනිත් පැත්තට ගියාම ධන වෙනවා. x සමාන 3,60,000ට 9,000ක් එකතු වෙනවා. 3,69,000යි. අපි අංක 5 හදමු දැන්. අංක 5 අවසාන ගාන. ඔබ පුළුවන් තරම් මේ පළමු කොටසේ ලකුණු 90ක් ගන්න උත්සාහ කරන්න. 90ක් ගත්තා කියලා කියන්නේ B එක. ඒකට කොහොමවත් තියෙනවා. පළමුවට 90ක් ගන්න මහන්සි වෙන්න. B එකට 90ක් ඇත්තම ගන්න මහන්සි වෙන්න පුළුවන්. මම ඒක පොඩ්ඩක් කොපි කරගන්න. මේක මම චුට්ටක් කොපි කරගන්නවා. හරි. මොකද කියන්නේ බෑග් එකේ කොතරම් රතු පාට කීයක් තියෙනවද? රතු පාට 4යි කොළ පාට 2යි. ඉවතරගෙන වර්ණය පරීක්ෂා කර බලා අපහසු දැමීමෙන් පසු සපු මල්ද එකක් ගන්නවා. ඒතර දෙන්නෙක් ඉන්නවා. කවුද ඉන්නේ? නිසල් සහ සපුමල්. මේක නම් කරගමු. මේ තමයි නිසල්ගේ ගැනීම. මේ තමයි සපුමල්ගේ. සපුමල්. මම හිතන්නේ සපුමල් නම් දැන් ෂේවින් පවතින නමක්. සපුමල් නාමලී. දැන් ගොඩක් ෂේවින් පවතින නම් නේද? මෙහිමයි ප්‍රශ්න පත්‍රයකට දාන එක ගොඩක් හොඳයි. එහෙම නම් තිබ්බහම කියන්න අපේ නැත්නම් අපේ සංස්කෘතිය එන්නේ අපි දන්නේ නැහැ ඉස්සර කාලේ තිබ්බ නම්. අස්සන නම් කියලා තියෙනවා. සපුමල් නිසා හරි. එතකොට මෙතන රතු 1 රතු 2 රතු 3 රතු 4 කොළ 1 කොළ 2 කල 1යි 3 4යි හරි.
එතකොට රතු 1 රතු 2 රතු 3 රතු 4 කොළ 1 කොළ 2 ඊළඟට මොකද කරන්නේ මේක ඇවිල්ලා අපි කියනවා මේ ස්වයාත සිද්ධියක්. ඒකට අපි ඔක්කොම ටික අපි ලකුණු කරන්න ඕනේ ස්වයාත ඉන්ඩිපෙන්ඩන්ට් ඉවෙන්ට්ස් කියලා කියනවා. අන්තම් පරායත්ත. පරායත්ත වල මේ කර්ණේ එන්නේ නැහැ. ඔබට තුන්වෙනි වාරෙන් ගන්නයි. හරි. මේ වගේ ලකුණු කරන ලකුණු කිහිපයක් කියන්නේ ඔබ මේ කොටුදැලේ ලකුණු කර නිරූපණය කරන ලකුණු තියෙනවා. හින්දා ඔබ මේක ලකුණු කරන්න ලකුණු දෙක තුනක් හරි හම්බ වෙනවනේ. දෙදෙනාට රතු ලැබීමේ සම්මායන. ඒක දෙදෙනාට රතු කියලා කියන්නේ මම පොළ පාටේ දෙදෙනාට රතු කියලා කියන්නේ මෙන්න මේ සෙට් එක. දෙදෙනාටම රතු ලැබීමේ සම්භාවිතාවය. එතකොට අංක 2 ඔක්කොම තියෙනවා 36ක්. 36න් 4ක් 4 16යි. කුඩා කළොත් 4 ඒවා 4යි 4යි 9යි. අංක 3 අංක 3 සපු මාල්ට රතු පාටද නිසාන්ට කොළ පාට. සපු මාල්ට රතු හරයට කොළ. ඒ කියන්නේ මෙන්න මේක නේද? සපු මාල්ට රතු නිසාන්ට කොළ පාට. 36න් 8යි 4 ඒවා 2යි 4 ඒවා 9යි. අංක 4 නිසාල්ට රතු පාට ගෙඩියක් නොලැබීම. නිසාල්ට රතු නොලැබීම මම දාන්නේ අනුපරිමාණ නිසාල්ට රතු නොලැබීම කියලා කියන්නේ මෙන්න මේ සෙට් එක නිසා රතු ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ නිසාල්ට රතු නොලැබීම. ඒක තමයිනේ. නිසාල්ට අනිත් ටික රතු එකක් හරි ලැබෙනවනේ. 36න් 1යි 2යි 3යි 4යි 5යි 6යි කියන එකෙන් 12යි. 4 ඒවත් නැත්නම් 3න් 1යිනේ. 3න් 1යි. අංක 5 ඉහත 1 2 3 sorry ඉහත 2 3 4 සිදුවීම් වලින් අනවශ්‍යයෙන් බහිෂ්කාර කියලා කියන්නේ ඡේදනයක් නැති. මේ කොළ පාටින් දැම්මේ අංක 2. දම් පාටින් වගේ දැම්මේ අංක 3. කොළ පාට මේ කොළ පාටින් දැම්මේ අංක 4. බහිෂ්කාරය කියලා කියන්නේ කවුද? 2යි 4යි බහිෂ්කාරය. 2 හා 4 බහිෂ්කාරයි. ඊට පස්සේ 2 සහ 3ත් බහිෂ්කාරයි. 2 හා 3 ඒකත් බහිෂ්කාරයි. හරි. එහෙනම් අපි පාර්ට් B ත් අපි සාකච්ඡා කළා. ඉදිරියට මම මේකේ ඉතුරු පාර්ට් 2 ත් මම අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඕල් ලෙවල් පාස් පේපර් කීපෙකුත් මම ඉදිරියට අප්ලෝඩ් කරනවා. ඔබ දැන්ටමත් සබ්ස්ක්‍රයිබ් කරන්න නැති නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගේ බහයට සුබ පතර. බොහොම ස්තුතියි. ජය වේවා.